समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि අපේ පින්වත් පිරිස වෙනුවෙන් කෙටි ධර්මානුශාසනාවක් අද අපි සිද්ධ කරන්න හදිසියෙම උනත් කල්පනා කරේ විශේෂයෙන්ම අද දිනයෙහි 62 වන ජන්මදිනය සමරන මගේ අම්මගේ උපන්දිනය නැත්නම් ජන්මදිනය වෙනුවෙන් 62 වන ජන්මදිනය වෙනුවෙන් මගේ මව්ට ආශිර්වාද කරන්න ඒ වගේම පියතුමාට තාත්තට ආශිර්වාද කරන්න තමයි මේ උතුම් පින්කම අද ටික වෙලාවක් වුණත් ධර්මානුශාසනයක් සිද්ධ කරන්න ඕනි කියලා අප කල්පනා කරේ. මේ දිනවල මා ටිකක් අධික කාර්යබහුලව සිටින නිසා විභාග කටයුත්තක් නිසාවෙන් අධ්‍යාපන කටයුත්තක් නිසාවෙන් ධර්මදේශනා 5 වෙනිදා දක්වා මා නවත්වලා තිබුණේ. නමුත් අම්මට ආශිර්වාද කරන්න වෙන පින්කමක් යොදා ගන්න අවකාශයක් නැති නිසා මා කල්පනා කරා ධර්මානුශාසනාවක් ඔබ වෙනුවෙන් සිද්ධ කරලා ඒ උතුම් පින්කුසල් ආශිර්වාදාත්මකව මව්ට සෙත් පැතීම සඳහා ඒ උතුම් කටයුත්ත සිද්ධ කරනවා කියලා. ඉතින් ඔබ හැම දෙනා වෙනුවෙන් සිද්ධ කරන ඒ උතුම් පින්කමේදී මා විශේෂයෙන් තව පින් අනුමෝදන් කිරීමක් කරන්නට හිතනවා. ඒ තමයි අපේ පවුලේ තාම සමීපතම ඥාතිවරයෙක් වගේ බොහෝම සමීපතම දායක මහත්මයෙක් මගේ කල්යාණ මිත්‍රයෙක් අපේ කැනඩාවේ විනිපෙග් වල ජීවත් වෙන අනුරුද්ධ මහත්මාණන්. අනුරුද්ධ මහත්මාණන්ගේ ආදරණීය අම්මත් මිය පරලොව ගිහිල්ලා අවුරුදු 10ක් වෙනවා. එතුමියගේත් ජන්මදිනය ජූලි මාස 1 වෙනිදානේ. එතුමිය හිටියා නම් අවුරුදු 101ක් වෙනවා. ඉතින් එතුමියට පින් දෙන්නටත් ඒ වගේම ජුනි මාසයේ 30 වෙනිදාට අපේ කාන්ති මෞතුමියගේ ආදරණීය පියා ෆ්‍රැන්සිස් කුමාරසිංහ පියාණන් අභාවයට පත් වෙලා තිබෙනවා. අවුරුදු 11ට කලින් අභාවයට පත් වෙලා තියෙන පියාණන්ට එතුමන්ට පින් දෙන්නත් ඒ වගේම ජුනි මාස 30 වෙනිදා උපන්දිනය සමරපු ශීනා දියණියට ආශිර්වාද කරන්නත් තමයි ඒ මේ පින්කමේදී තවදුරටත් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ අම්මට ආශිර්වාද කරමින් අපේ පියාණන්ට ආශිර්වාද කරමින් මේ උතුම් ධර්මානුශාසනාවට ඔබ හැම කෙනෙක්ම සහසම්බන්ධ වේවි කියලා මා විශ්වාස කරනවා. පින්වතුනි, අද ධර්මානුශාසනාවේදී මා ඔබත් එක්ක කතා කරනවා මේ අපේ ජීවිතේ අපිට වාසය කරන්න දුෂ්කර තැන් පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ උතුම් දේශනාවක්. ඇයි අපිට සමහර තැන්වල ජීවත් වෙන එක දුෂ්කර? එතකොට එවැනි දුෂ්කර තැන්වල වුණත් ජීවත් වෙන එක තමයි කෙනෙක් යම්කිසි ආකාරයකට ආධ්‍යාත්මිකව විශාල දියුණුවක් අත්විඳිමින් ඉන්නවා කියන එකට සලකුණක් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ විදියට වදාලා යත්ත වේරි නිවසති න වසේ තත්ත පණ්ඩිතෝ ඒක රත්තං ද්විරත්තං වා දුක්ඛං වසති වේරිසු. යම් තැනක සතුරා නිතර වෙසේ නම් නුවණැත්තා එහි නොවසන්නේය.
එක් රැයක් දෙකක් වුවද සතුරා වසන තැන විසීම දුකකි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය ලෝකේ නුවණැති මිනිස්සු දැනුවත් මිනිස්සු Tamanට හතුරෝ ඉන්න තැන් වලින් පුළුවන් තරම් ඉක්මනින් අයින් වෙලා යනවා. ඒ හේතුව තමයි ඒ හතුරාත් එක්ක Tamanට වෛර කරන කෙනෙක් එක්ක එකට ජීවත් වීම අතිශයින්ම දුෂ්කර කාරණයක් නිසානේ. දුෂ්කර කාරණයක්. හතුරුකුත් එක්ක එකට ජීවත් වෙන එක. හතුරුකම් කරන්නෙක් එක්ක, හතුරුකම් කරන්නියක් එක්ක එකට වසනවා කියන එක පහසු කටයුත්තක් නෙමෙයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නුවණැති අය ඒ වගේ තැන් පුළුවන් තරම් ඉක්මනින් මග හරිනවා කියලා. මම ඔබටත් මෙත් සිතින් යෝජනා කරනවා ඔබට තේරෙනවා නම් ඔබ එකට ජීවත් වෙන්නේ වෛරක්කාරයෝ ටිකක් එක්ක කියලා. හතුරුකම් කරන අයත් එක්ක කියලා. ඔබට හතුරුකම් කරන පුළුවන් තරම් ඉක්මනින් ඔබ ඔවුන්ගෙන් අයින් වෙන්න උත්සාහ කරන්න. මොකද ඔබ බුදු වෙලාවත් ඔබ මාර්ගඵලලාභියෙක්වත් නොවේයි නම් ඔබට අකණ්ඩව කෙනෙක් හතුරුකම් කරද්දී එය දරණ එක, එය උහුලන එක ඊටාම දුෂ්කර දෙයක්. ඊටාම දුෂ්කර දෙයක්. ඒ හින්දා තමයි දහම තුල පෙන්වලා දෙන්නේ කෙලෙස් සහිත අය පුළුවන් තරම් උත්සාහ දරන්න ඕන. Tamanට හතුරුකම් කරන අය ඉන්න තැන් වලින් අයින් වෙලා ඉන්න. පුළුවන් තරම්. හැබැයි සමහරලාට මොකුත් කරන්න බෑ. සමහර වෙලාවට අපිට සමහර තත්වයන් යටතේ කොච්චර අයින් වෙලා ඉන්න ඕන උනත්, කොච්චර ඈත් වෙලා ඉන්න ඕන උනත් ඒ සඳහා අවස්ථාවක් නැති වෙනවනේ. ඒ තත්වයන් අපි ඉතින් තේරුම් අරගෙන එතනදී අපි දැඩි ඉවසීමක් ප්‍රගුණ කරගෙනනේ. දැඩි ඉවසීමක් ප්‍රගුණ කරගෙන කටයුතු කරන අය බවට අනිවාර්යයෙන්ම පත් වෙන්න ඕන. තාම සිහියෙන් සහ නුවණින් කටයුතු කරන අය බවට අපි පත් වෙන්න ඕන. ඒ වගේ අවස්ථාවකදී ගැලවෙන්නම ක්‍රමයක් නැත්තම්, අයින් වෙන්නම විදියක් නැත්තම් සිහිනුවණින් කටයුතු කරන්න ඕන. මොනවා ගැනද සිහිනුවණින් අපි ඉන්න ඕන? විශේෂයෙන්ම අපි අර වෛරක්කාරයෙක් එක්ක, අපිට හිංසා කරන කෙනෙක් එක්ක, අපිට පීඩා කරන කෙනෙක් එක්ක, අපිට වද දෙන කෙනෙක් එක්ක, හැම වෙලාවකම අපිට කරදරයක් කරන කෙනෙක් එක්ක ඉන්නකොට අපේ හිතේ වෛරයක් පෙරලා උපදින්න පුළුවන්. මුලින් ද්වේෂයක් හටගෙන ඒ ද්වේෂයේ අඛණ්ඩව ඉන්න යනකොට අපිට අපේ හිතෙත් උග්‍ර වෛරයක් උපදින්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තමන්ට ප්‍රඥාවන්තයෝ තීන්දුව කරනවා වගේ පුළුවන්කමක් තිබෙනවා නම් නේ, පුළුවන්කමක් තිබෙනවා නම් අහිං වෙලා යන්න, පැත්තකට වෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් පැත්තකට වෙන්න උත්සාහ කරන්න. මගාරින්න අවස්ථාව කොහොම හරි හදාගත හැකි නම් මා යෝජනා කරනවා මගාරින්න. ඒක ඊටාම ඥානවන්ත ක්‍රියාවක්. වෛරක්කාරයෙක් එක්ක, හතුරෙක් එක්ක එකට ජීවත් වෙන එක හරි අමාරු දෙයක්. එක ගේ ඇතුළේ ඉන්න එක, එක ආයතනයක් තුලම ඉන්න එක අමාරු දේවල්. හැබැයි සමහර වෙලාවට දැන් රස්සාව අතාරින්න බෑ. වෛරක්කාරයෙක් ඉන්නවනේ, හිංසාම කරනවා, කොච්චර හොඳ කරත් පීඩා කරනවානේ, වද දෙනවා, කරදර කරනවානේ, කරදර කරනවා. මේ විදියට මේ පීඩා කරනවා හතුරෙක් ඉඳගෙන වැඩ කරන තැන. ඒ තව රස්සාවක් හොයාගන්න එක හරි දුෂ්කර දෙයක්. එතකොට එවැනි තැන් අතාරින්න බෑනේ.
කොච්චර අතාරින්න ඕන උනත් අතාරින්න බෑ. මොකද රස්සාව නැති කරගත්තොත් ඔබට සිද්ධ වෙනවා දුකටපත් වෙන්න. තව ප්‍රශ්නයකට මැදිහත් වෙන්න. ණය වෙලා ඇති, ණය ගෙවන්න ඕන, දරු මල්ලෝ ඉන්නවා. ඒගොල්ලන්ට උගන්වන්න ඕන, කණ්ඩ බොණ්ඩ දෙන්න ඕන, අම්මා තාත්තට සලකන්න ඕන. එතකොට එවැනි පරිසරයකදී පුළුවන් තරම් වග වෙන්න, පුළුවන් තරම් ඔබට හිංසා කරන කෙනා ගැන වෛරයක් හදාගන්නේ නැතුව අඛණ්ඩවම මෛත්‍රිය කරුණාවම අනුකම්පා කිරීමම දිගටම කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. පුළුවන් තරම්. ජීවිතේ අපි එවැනි කැපවීම් කරන්න වෙන තැන් තියෙනවානේ. එවැනි කැපවීම් කරන්න වෙන තැන්. මම ඒ වගේ අත්දැකීම් වලට මුණ දීපු වෙලාවල් තිබෙනවා ජීවිතේ. එවැනි අවස්ථාවලදී මම හිතලා තියෙන්නේ මේක මම මේ භවයේ කරන ලද අකුසලයක් නුනත් මේක මම සංසාරේ කරපු අකුසලයක් වෙන්න පුළුවන්. මේ වෛරක්කාරයෙක් විදියට ඇවිල්ලා තියෙන්නේ මම සසරේ මෙයාට වැරද්දක් කරලා ඇති. එතකොට එවැනි දේවල් වලට මට මේ භවයේ මම මේ භවයේ මුකුත් නොකරත් මට මුණ දෙන්න වෙනවා. ඊළඟට මම හිතන එකක් තමයි හරි මට පීඩා දීලා මට ප්‍රශ්න ඇති කරලා කරදර ඇති කරලා මේ තැනත්තා අලුත් අකුසලයක් කරගන්නවා. මං කිසිවක් නරක දෙයක් නොකරද්දී යාට හිංසනයක් පීඩාවක් නොකරද්දී මට දෙයක් කරලා එතකොට එයා කර්මයක් රැස් කරගන්නවා. මා හිතන එකක් තමයි මේ වගේ වෙලාවල් වලදී මම කර්මයක් ගෙවනවා. මම කර්ම විපාකයක් විඳිනවා. ඕනනම් මට පුළුවන් බුද්ධිමත්ව කල්පනා කරලා කර්ම විපාකේ ගෙවන ගමන් අලුත් නරක කර්මයක් රැස් කරගන්නේ නැතුව ඉන්න. පුළුවන් නේ. ඕනනම් මට පුළුවන් එක විපාකයක් ගෙවන ගමන් තව භයානක විපාකයක් උපදවෙන විදියට ඇති වෙන විදියට අලුතින් කර්මයක් නිර්මාණය කරගන්නනේ. අලුතින් පාපයක් කරගන්නත් පුළුවන්. වෛර කරන එක්කෙනාට වෛර කරලා, ක්‍රෝධ කරන එක්කෙනාට ක්‍රෝධ කරලා, ඊර්ෂ්‍යා කරන එක්කෙනාට ඊර්ෂ්‍යා කරලා, හිංසා කරන එක්කෙනාට හිංසා කරලා මට ඕනනම් අලුත් කර්මයක් රැස් කරගන්නත් පුළුවන්. ඒ වෙනුවට අපි ප්‍රඥාවන්ත නම් මොකද කරන්න ඕන? අපිට ඒ වෛරක්කාරයා, හතුරා, හිංසකයා, පීඩකයා ඉන්න තැන අතාරින්න බෑ. හැබැයි අපිට පුළුවන් එයා අපේ මනසින් අතාරින්න. එයා අපේ මනසින් අතාරින්න පුළුවන්. එයා කොච්චර ගැටලු, පීඩා, ප්‍රශ්න, හිංසා, දුක්ගින්දර දුන්නත් මනසින් එයාව අතහැරලා දාලා එයා කෙරෙහි වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා ඇති කරගන්නේ නැතුව, පෙරලා එයාට හිංසා, පීඩා, කරදර කරන්නේ නැතුව ඉන්න අපි අපේ හිත් සකසගත්තොත් අපේ මෙලොවත් රැකෙනවා, අපේ පරලොවත් රැකෙනවා. මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා, ඔබ එවැනි පරිසරයක මේ මොහොතේ ඉන්නවා නම් ඒකේ දැඩි ලෙස හිංසා කරන වෛරක්කාරයෙක් එක්ක නම් ඔබ කසාද බැඳලා පෞල් ජීවිතයක් ගෙවන්න. වෛරක්කාරයෙක් හෝ වෛරක්කාරියක් එක්ක දෙකම වෙන්න පුළුවන්. ඔබම මේ ලෝකෙට බිහි කරපු දරුවෝ ඔබට ඒ විදියට හිංසා කරනවා නම්, පීඩා කරනවා නම්, වෛරීව පවුලට එකතු වෙච්ච කෙනෙක් නේද? ලේලි කෙනෙක්, බෑන කෙනෙක්, නැත්තම් Tamanට අලුතින් මුණ ගැහුණු නැන්දම්මා, බෑ මේ මාමණ්ඩි, ඔහොම එකතු වෙච්ච අය ඉන්න Tamanට ජීවිතේට අලුතින් එකතු වෙච්ච. එවැනි කෙනෙක් එහෙම කරනවා නම් නික හිතන්න, පොඩ්ඩක් මනසට පුහුණු කරන්න. මේ මගේ සංසාරික කර්ම විපාකයක් පළ දෙන අවස්ථාවක්. මට
බුද්ධිමත්ව ප්‍රඥාවන්තව වැඩ කරලා ඥානවන්තව වැඩ කරලා මේ කෙටි කාලීන අනිත්‍ය ජීවිතයක් ගෙවන මම මෙයාට වෛර කරන්න ගිහිල්ලා පෙරලා මෙයාට හිංසා කරන්න ගිහිල්ලා පෙරලා මෙයාට ක්‍රෝධ කරන්න ගිහිල්ලා ආපස්සට මට ඊළඟ භවයටත් මෙයාගේ සම්බන්ධකම ගෙනියන්න ඕන නැහැ. මම බුද්ධිමත්ව මේ වෙලාවේදී කරන්නේ මේ තැනැත්තියව මග හරිනවා. හැබැයි මට ගෙදරින් යන්න බෑ. මට ආයතනෙන් අයින් වෙලා යන්න බෑ. ඒත් මට පුළුවන් මොකක්ද? මනසින් මේ තැනැත්තව අතාරින්න. මේ තැනැත්තියව අතාරින්න. ඔබ වටිනාකම් මනසින් දෙන්නේ නැහැ. එතෙන්ට හිත හදන්න. ඥානවන්තයෝ තමන්ගේ හතුරෝ කායිකවත් භෞතිකවත් ඒ පරිසරෙනොත් අතෑරලා යන්න පුළුවන් නම් ඉක්මනින්ම යනවා. මොකද එක රැයක් හරි ජීවිත කාලේ නෙමෙයි, එක රැයක් හරි වෛරක්කාරයෙක් එක්ක ඉන්න එක හරිම දුකක්, කරදරයක්. එවැනි වෛරක්කාරයෙක් එක්ක ජීවිතේ එක දවසක් හරි ගත කරන එක අමාරු දෙයක්. එතකොට ඔබ ඒ දුෂ්කර ජීවිතය මේ වෙනකොට ගෙවමින් ඉන්නවා නම්, ඒ අමාරු, ඒ අසීරු ජීවිතය ඔබ මේ වෙනකොට ගෙවමින් ඉන්නවා නම්, මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා, අඩුම භෞතිකව එතන මග අරින්න බැරි නම් මනසින් ඒ වෛරක්කාරයින්ට වටිනකම් දෙන්න එපා. ඒ වෛරක්කාරයෝ ගැන මානසික ගැටුම් හදාගන්න යන්න එපා. තව වෛරයක් බැඳ ගන්න එපා හිතින්. ලොකු අනතුරකට වැටේ. ආයෙ හම්බ වෙනවා. ඒකයි ඒකේ තියෙන භයානකකම. ආයෙත් මුණ ගැහෙනවානේ. ඇයි අපි අපේ හතුරු ආයෙ හමු වෙන්න කටයුතු සලස්ස ගන්න. අපිට වෛර කරන, අපිට හිංසා කරන අය ඇයි අපි නැවත වතාවක් හමු වෙන්නේ? පුළුවන් තරම් අපිට ඒව තීන්දුව කරන්න බැරි වුණත් හමු වෙනවද නැද්ද කියලා අපිට පුළුවන් යම් කිසි ආකාරයකට අපේ පැත්තෙන් අඛණ්ඩව මෛත්‍රියම, කරුණාවම, අනුකම්පා කිරීමම ප්‍රධානය කරලා අර වෛරක්කාරයට, අර හිංසකයට ඒ මනස පවත්වගෙන යන්න ආහාර නොදී ඉන්න පුළුවන්. ඒ මනස පවත්වගෙන යන ආහාරනේ. වෛරයට ආහාර වෙන්නේ වෛරය උපදවන හැසිරින්නේ. වෛරී හිතක් තියෙන එක්කෙනාට ආහාරයක් අපේ ද්වේෂ සහගත හැසිරීමනේ. ද්වේෂ සහගත වචන, හැසිරීම්, කතා සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ මොන කර්ම ජීවිතයක්ද? මම කටපියන් ඉන්නවා. මට මෙච්චර හිංසා කරද්දි, මට මෙච්චර පීඩා කරද්දි මං කටපියන් ඉන්නවා. මං ඇයි කටපියන් ඉන්නේ කියලා. හැබැයි මතක තියාගන්න, හිංසකයට දවස් ගාණක් ඔබ කටපියාගෙන හිටියත් මදි. ඔබ දවස් 100ක් කටපියාගෙන ඉඳලා නේද? කටපියාගෙන ඉඳලා එක දවසක් වචනයක් කිව්වොත් ඒකට තව මාස ගාණක් වද දෙනවා, කරදර කරනවා, හිංසා කරනවා. ඒක තමයි හිංසකයාගේ හැටි, වෛරක්කාරයාගේ හැටි, කරදරකාරයාගේ ස්වභාවය ඒක. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා පුළුවන් තරම් හැකියාවක් තිබෙනවා නම් ඥානවන්තයෝ කරන්නේ ඉක්මනින්ම ඒ වගේ තැන් මග අරිනවා. ඒ වගේ තැන් මග අරිනවා. එහෙම භෞතිකව මග අරින්න, ෆිසිකලි ඒක මග අරින්න බැරි නම් මා ඔබට යෝජනා කරනවා මනසින් එවැනි වෛර කරන, ක්‍රෝධ කරන, හිංසා කරන අයව අතහැරලා දාගන්න. ඒගොල්ලෝ කාය සසරේ ගැට ගැහෙන දේවල් කරන්න යන්න එපා කියන එක තමයි බුදුදහමට අනුව ඔබට යෝජනා කරන්නේ. ඊළඟට අමානනා යත්ත සියා සන්තානං වා විමානතා හීන සම්මානනාවාපි නතත්ත වසතින් වසේ. යම් තැනක සත්පුරුෂයන්ට නොසැලකීම හා අවමන් කිරීම හෝ ඇත්තේද, පහත් දුර්ගුණ ඇති අයට
දුස්සීලයන්ට සම්මාන කිරීම ඇත්තේද එතන වාසය නොකරන්නේය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් තැනක ගුණයක් තියෙන කෙනාට, යහපත් ගති පැවතුම් ඇති කෙනාට කරු කරන්නේ නැත්තම්, අගයක් දෙන්නේ නැත්තම්, වටිනකමක් දෙන්නේ නැත්තම් පුළුවන් තරම් ඒ තැන්වල වාසය කරන්න එපා. ඒ වගේම දුර්ගුණ තියෙන, දුස්ලීල, දුස්සීල, දුරාචාරවත් අයට වටිනකම් දෙනවා නම් ඒ තැන්වල වාසය කරන්න එපා කියලා. හේතුව මොකක්ද? හේතුව තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහිදී අපිට අවධාරණය කරන්නේ යම්කිසි තැනක සත්පුරුෂකමට අගයක් නැහැ කියන්නේ එතන නීතියක් නැහැ කියන එක. එතන යුක්තියක් නැහැ කියන එක. එතන ධර්මයක් නැහැ කියන එක. එතන යහපතට ඉඩක් නැහැ කියන එක. යම්කිසි තැනක අපිට පේනවා නම් දිගටම විනයෙන් යුක්ත කෙනාට අගය හම්බ වෙනවා නම්, සීලාචාර තත්වයට අගයක් හම්බ වෙනවා නම්, නොමිනිස්කමට අගයක් හම්බ වෙනවා නම්, ඒක නම් හැම තැනම බලගතු වෙන්නේ. පුළුවන් තරම් එවැනි තැන් මගහරින්න බලන්න. පුළුවන් තරම්. මොකද හේතුව එවැනි අසීලාචාර, අවිනය, අධර්මය, අයුක්තිය, අවනීතිය බලවත් වෙච්ච තැන්වල කෙනෙක් වාසය කරනකොට දන්නේම නැතුව ඒ පරිසරය විසින් එවැනි තත්ත්වයට ඇද නොවැටිච්ච කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි නම්, මාර්ගඵලලාභියෙක් නෙමෙයි නම් ඒ තත්ත්වයට එයත් ඇදලා දාවන්න පුළුවන්. ඉබේම දන්නේම නැතුව ගිහින් වැටෙන්න පුළුවන් එතෙන්ට. මොකද ටික කාලයක් ඉන්නකොට හිතෙනවා මෙතනත් අසාධාරණේ, මෙතනත් අසාධාරණේ, මෙතනත් බොරුව, මෙතනත් කපටිකම, මෙතනත් වංචාව. ඉතින් මං විතරක් තනියම ඉන්නේ ඇයි එහෙම? මං විතරක් යහපත් වෙලා වැඩක් තියේද? මේ විදියට සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙනවා. එහෙම හිතිලා ඊළඟට ඒ මිනිස්සුත් අර තත්ත්වෙටමපත් වෙනවා. අපි වගේ රටවල් වල බොහෝ වෙලාවට වෙන්නේ එක. මිනිස්සු ඇත්තටම පළමුවෙන්ම යහපත් ලෙස, උසස් ලෙස, නීතිගරුක ලෙස ජීවත් වෙන්න උත්සාහ කරපු අය ඉන්නවා. ගොඩක් අය තාම හොඳට යහපත්ව, නිවැරදිව, නීතිගරුකව සත්පුරුෂ ධර්ම මත පදනම් වෙලා එහෙම ඉන්න උත්සාහ කරලා දිගින් දිගටම පීඩා වෙද්දී, දිගින් දිගටම කරදර වෙද්දී, දිගින් දිගටම ඒ උසස් බවට අගයක් නැති වෙද්දී, අවමානය විතරක් හම්බ වෙද්දී අයහපත් තත්ත්වයටපත් වෙච්ච අය ඕනි තරම් ඉන්නවා. සමහරව මා එක්ක කියලා තියෙනවා ඉස්සර මම මේ වගේ හැසුරුනේ නැහැ. මේ වගේ දරදඬුත් නැහැ. මේ වගේ අමනුස්ස ගති තිබුණෙත් නැහැ. ඊට වඩා මං හොතට හිටියා. ඒත් දිගින් දිගටම මිනිස්සු මට කරපු දේවල් එක්ක දැන් මම මේ තත්ත්වයට වැටිලා කියලා. ඇත්තට මේක ඛේද වාචකයක් නේ. ඒක ඛේද වාචකයක්. ඊටාම යහපත්ව වීර්යයෙන් තමන්ගේ ගුණධර්ම ආරක්ෂා කරගෙන යන කෙනෙකුට එයා ජීවත් වෙන පරිසරයේ දිගටම පේන්නේ අසත්පුරුෂයින්ට ගරු කිරීම නම්, සත්පුරුෂයින්ට අවමන් කිරීම නම්, අවිනයට ගරු කිරීම නම්, විනයට අවමන් කිරීම නම්, අධර්මයට ගරු කිරීම නම්, ධර්මයට අවමන් කිරීම නම්, යුක්තියට අවමන් කරලා අයුක්තියට ගරු කරනවා නම්, නීතියට අවමන් කරලා අවනීතියට ගරු කරනවා නම්, එවැනි තැනක ඉන්න මිනිස්සු බොහෝ විට බුද්ධිමත් පුළුවන්කම තියෙන මිනිස්සු ඒ තැන් අතහැරලා යනවා. බැරි මිනිස්සු ඒ තත්ත්වයට හැඩ ගැහෙනවා. මට පුදුම හිතුණා පහුගිය දවස්වල ප්‍රවෘත්ති දැක්කම නවසීලන්තයේට
ඕස්ට්‍රේලියාවට යන්න නේ පුරවැසි භාවය අරගෙන හෝ වෙනත් ක්‍රමයකින් ඒ රටවල් වලට පදිංචියට එන්න දෙන්න කියලා ලක්ෂ ගාණක් මිනිස්සු අපේ රටේ අයදුම් පත්‍ර බාර දීලා ඒක මාධ්‍යවල පළ වුණා. ඒ මොකද? තමන් හිතන්න ඕනේ. අපේ රටේ පුරවැසියෝ ඇයි මෙහෙම මිනිස්සු යන්න හිතන්නේ? ඇයි තමන් ඉපදිච්ච රට මග අරින්නේ? හිතන්න ඕන. අලුත් පරම්පරාව අද බොහෝ වෙලාවට දැනුගත් පරම්පරාව කල්පනා කරන මේක මග අර ගන්න ඕනේ කියලා. මේ රටින් පැනලා යන්න ඕනේ කියලා. ඒකේ තියෙන භයානකකම මොකක්ද? ඒකේ තියෙන භයානකකම තමයි ඉන්න පිරිස පුළුවන් අය මෙතන මග ඇරලා ගියොතින් තාම බහුතරයක් යන්න බැරි මිනිස්සු අවිනයට, අධර්මයට, අයුක්තියට සියල්ලටම ඒගොල්ලෝ තැබ්බැහි වෙන්න පටන් ගන්න පුළුවන්. ඒක තමයි මේ පරිසරය විසින් කරන දේ. ඒක විය හැකි දෙයක්. ලෝකේ කොයි රටකුණත් එහෙමයි නේ. ලෝකේ කොයි රටකුණ අපේ රටේ විතරක් නෙමෙයි. ලෝකේ බොහෝ රටවල් මිනිස්සු අතහැරලා දාලා යන්නේ. විවිධ ඔය වගේ ප්‍රශ්න එක්ක. සමහරු ගම් අතහැරලා යනවනේ. මේ ගමේ ඉන්න බෑ කියලා. ගොඩාක් අය ගම අතහැරලා ආපුවා ඉන්නවනේ. එයයි අසත්පුරුෂකම් ඉවසන්න බෑනේ. එච්චරට අසත්පුරුෂකම් කරනවා. එච්චරට කරදර කරනවා. සනසිල් ඉන්නම දෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ තිබිච්ච ඉඩකඩම දේපොළ මේ දේවල් ඔක්කොම දාලා සමහර වෙලාවට පුංචි මහා විශාල ඉඩකඩම් සහිත ගේක ඉඳපු කෙනා චූටි තැනකට යනවා. මොකද හේතුව? කොහොමද මේ අසත්පුරුෂයොත් එක්ක දවස ගෙවන්නේ කියන ප්‍රශ්නේදීනේ. ඒක සිද්ධ වෙනවා. ඒත් හැමෝටම එහෙම යන්න බෑනේ. කොහොමද හැමෝම යන්නේ? හැමෝටම එහෙම කොහෙද හැකියාවක්? ගම අතහැරලා යන්න, රට අතහැරලා යන්න බෑනේ. වෙන්න පුළුවන් මොකද්ද? ඒ මිනිස්සු කාලයාගේ ඇවෑමෙන් අර තත්ත්වයටම වැටෙන්න පුළුවන්. මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබට ඒ වගේ අසත්පුරුෂකමට අගයක් ලැබෙන, සත්පුරුෂකමට අවමන් ලැබෙන, නීතිගරුකකමට අවමන් කරන, අවනීතිගරුකව ඉන්න එකට අගයක් ලැබෙන පරිසරයක නම් ඔබ ඉන්නේ. ඔබට එතන අතෑරලා යන්න බැරි නම් මම යෝජනා කරනවා පුළුවන් උපරිම වීර්යයෙන් ඔබ උත්සාහ කරන්න ඔබේ තියෙන ಗುಣ ටික විනාශ කරගන්නේ නැතුව එතන ඉන්න. පුළුවන්. හැකි උපරිම වීර්යයක් ගන්න එකට. මොකද හැමෝටම යන්න බෑනේ. කොහේ යන්නද? යන්න ඕනි වුණා Tamanට යන්න පුළුවන්කම තිබුණත් අම්මා තාත්තා තමන්ගේ ශක්තියෙන් ජීවත් වෙන අය, තමන් නැතුව ජීවිතේ පවත්වාගෙන යන්න අමාරු අය, ඒ බැඳීම් මේවා එක ගොඩාක් අසරණ වෙනවනේ. ගොඩක් අසරණ වෙනවා මිනිස්සු. ඒ හින්දායි මා ඔබට යෝජනා කරන්නේ පුළුවන් තරම් වීර්ය කරන්න. අසත්පුරුෂකමම බලගතු වෙන ඒකටම අගය වර්ණනා හම්බ වෙන සමාජේ පුළුවන් තරම් වීර්ය ගන්න. අසත්පුරුෂයෙකු නොවී ඉන්න. අසත්පුරුෂයෙකු නොවී ඉන්න. පුළුවන් තරම්. අශීලාචාරකමට අවිනයට අගය වටිනාකම ලැබෙන සමාජේ පුළුවන් තරම් නේ උත්සාහ කරන්න. එතනින් පැනලා යන්න බැරි වෙන්න පුළුවන්. එතන මග අරින්න ශක්තිය, බලය, අවස්ථාව නැති වෙන්න පුළුවන්. විවිධ හේතු නිසා. ඒත් ඔබ එතෙන්ට වැටෙන්නේ නැතුව ඉන්න. නැත්තම් වෙන්නේ මනුස්සකම නැති තැන් බවට අපේ රට, අපේ සමාජය පත් වෙනවානේ. අපි පත් වෙනවා එතෙන්ට. ධර්මයේ නැති, විනය නැති තත්ත්වයට අපි පත් වෙනවා. හැමෝම එතෙන්ට වැටුණා.
හැමෝම ඒක තමයි ජීවන ක්‍රමය කියලා පිළිගත්තොත් ඒ කැරෙන්න වෙන ක්‍රමයක් නැහැ ජීවත් වෙන්න කියලා මිනිස්සුන්ට හිතුණොත් හරි භයානක දෙයක්. හරිම අවාසනාවන්ත දෙයක් ඒක. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ කරුණ ඔබ හොඳට ඔලුවට ගන්න. හොඳට ඔලුවට ගන්න. මට ඉන්න වෙලා තියෙන්නේ මේ වගේ තැනකද? මං කොච්චර හොඳ වුණත් මට ප්‍රශංසාවක් නැද්ද? මං කොච්චර හොඳ කළත් මට අගය කිරීමක් නැද්ද? මෙතන අගය කරන්නේ නරක හැසිරෙන අය විතරද? අවිනය අය විතරද මෙතන අගය කරන්නේ? වටිනාකම් ලැබෙන්නේ එවැනි අයට විතරද කියලා ඔබට දැන් ප්‍රශ්නෙමින් ඇති. ඒත් මම යෝජනා කරනවා ඔබ ඒකින්ද තීරණය කරන්න එපා. මාත් එහෙනම් එතෙන්ටම වැටෙනවා කියලා. එතෙන්ට වැටෙන්න එපා. හිතන්න සියලු දෙනා ඒ පැත්තට ගියත් මම මගේ ජීවිතය මේ භවයේ අවසන් වෙනකම් මම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් විදියට පුළුවන් තරම් යහපත තුලම උපරිම ජීවත් වෙන්න වීරිය කරනවා කියලා. ලෞකික ජීවිතේ ගොඩක් වෙලාවට එහෙම ඉන්නකොට පරාද වෙයි. එහෙම ඉන්නකොට පරාද වෙයි. ඒ ආධ්‍යාත්මිකව ඔබ පරාද නැහැ. ඔබ දිනු. ධනෙ බලය ගොඩක් අඩු වෙයි ඔබට. අවස්ථා ගොඩක් නැති වෙලා යයි. ඒත් හිතේ සතුට කියන එක ධනෙ ගොඩක් තිබුණට ලැබෙන එකක් නෙමෙයි. හිතේ සතුට කියන එක ලැබෙන්නේ ඔබ කොච්චර දුරට ඔබ කරන දේවල් සම්බන්ධව තෘප්තිමත්ද? ඔබ කොච්චර දුරටනේ අවංකද, නිවැරදිද, යහපත්ද ඒ දේවල් වලින්. එනිසා මේ කරුණ හොඳට හිතට ගන්න කියලා මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඊළඟට තවත් වෙලාවට අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත්. යත්තා ලසෝච දක්කෝච සූරෝ භීරූච පූජයා නතත්ත සන්තෝ නිවසන්ති අවිශේෂ කරේ නරේ. යම් තැනක අලසයාද, දක්ෂයාද, ශූරයාද, බියසුල්ලාද යන සෑම දෙනම පුදනු ලබත් නම් විශේෂයක් නොකරන මිනිසුන් වෙසෙන ඒ තැන සත්පුරුෂයෝ නොවෙසෙති. ඒ කියන්නේ අලසයටයි, දක්ෂයටයි, කම්මැලියටයි, කම්මැලි නැති මිනිහටයි, නීතිගරුක මිනිහටයි, නීති විරෝධී මිනිහටයි, සදාචාරයක් තියෙන මිනිහටයි, දුරාචාරවත් මිනිහට ඔක්කොටම එකයි නං. එකම අගය නම් හම්බෙන්නේ. ප්‍රඥාවන්ත මිනිස්සු, නුවණැති මිනිස්සු එවැනි තැන් මගහැරලා යනවා යන්න. එයි එතන හොඳත් අගය කරන ගමම්ම නරකත් අගය කරනවා. එතන වටින දේවල් වලට වටිනකම් දෙනවා වගේම නොවටින දේවල් වලටත් වටිනකම් දෙනවා. ඒක අවස්ථාවාදී ක්‍රමයක් නේ. හැමදේම තියාගන්න උත්සාහ කරන එක නේ. මා ඔබට මෙත් සිතින් යුක්තව යෝජනා කරනවා. බුද්ධිමත්ව ඔබ හිතන්න. ප්‍රඥාවන්තව ඔබ හොඳට කල්පනා කරන්න ඔබේ ජීවිතේ එවැනි අවස්ථාවල් යෙදෙන්න පුළුවන්. ඒත් මොකද ඔබට පුළුවන් කමක් නැති වෙන්න පුළුවන්. එතන මගේ අරලා යන්න. මා ඔබට යෝජනා කරනවා. දක්ෂයන්ටත් අදක්ෂයන්ටත් එක විදිහට නම් ගරු කරන්න යම් තැනක එතනින් එක අමාරු දෙයක්. ඒත් මගාරින්න ක්‍රමයක් නැත්තම් ඔබ උපේක්ෂාවෙන් ඒ දෙස බලාගෙන ඉන්න. විනයගරුකකමටත් අවිනයටත් එකම තැන නම් තියෙන්නේ අනුකම්පාවෙන් බලන් ඉන්න. අනුකම්ප කරන්න ඒ වගේ මිනිස්සුන්ට. නේ. ඒ නිසා මෙත් සිතින් ඔබට මේ කරුණු කීපය මේ කෙටි වේලාව තුල සිහිපත් කරනවා මේවා අවබෝධ කරගන්න කියලා. අද ධර්මානුශාසනාව ටික වෙලාවයි ඇත්තටම මා සිද්ධ කරන්නේ. හේතුව අධික ලෙස අවිවේකීව සිටින නිසා
මෙහි අධ්‍යාපන කටයුතු එක්ක විශේෂයෙන් අද ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නට නෙමෙයි හිටියේ. මේ කෙටි වෙලාව හරි මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට මා කල්පනා කළේ අපේ මව්ගේ මා මේ ලෝකෙට බිහි කරපු තව අයියලා දෙන්නෙකුත් මල්ලිලා දෙන්නෙකුත් අපි 5 දෙනෙක් මේ ලෝකෙට බිහි කරපු අපේ අම්මට අවුරුදු 62ක් සම්පූර්ණ වෙනවා අදටනේ. ඉතින් අවුරුදු 15 වගේ කාලෙදී අපේ අම්මා විවාහ කරලා තියෙන්නේ නේ. අත්තම්මලා විවාහ කරලා දීලා තියෙන මේ වගේ වයසකදී ඒ කාලේ ලංකාවේ වගේ වයස්වලදී විවාහ කරලා දීලා තියෙනවා. ඉතින් ඒ අවුරුදු 15 ඉඳලා 16 දී වගේ තමයි අපේ ලොකු අයියා බිහි කරලා තියෙන්නේ. ඒ කාලේ ඉඳලා ඇත්තටම කිව්වොත් අපේ අම්මත් ළමෙක් විදියට ඉඳපු කාලේනේ. අපේ අම්මගේත් ළමා කාලේ ඉඳලා අපි 5 දෙනෙක් බිහි කරලා අපිව හදන්න ගොඩක් අපේ අම්මා සහ තාත්තා දුක් විඳලා තියෙනවානේ. ගොඩාක් දුක් විඳලා තියෙනවා. එතකොට ඒ අම්මට ආශිර්වාද කරන්න තමයි අද ටික වෙලාවක් හරි ඔබට ධර්ම කරුණක් නේ කියලා දුන්නේ. ගොඩාක් දුක් විඳලා තියෙනවා. තේ දළු කඩලා තියෙනවා, තේ වතු වල වැඩ කරලා තියෙනවා. බොහොම අමාරුවෙන් ආර්ථික දුෂ්කරතා තිබිච්ච කාලෙක අපිව ලොකු මහත් කරන්න, අපිට උගන්වන්න, අපිව යහපත් කරන්න, තමන්ගේ පුළුවන් දැනුමෙන් ඥාණයෙන් තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ උපකාර ඇතුව තමන්ගේ අම්මා අපේ අත්තම්මා අපිට ගොඩ උදව් කරා. ඒ අයගේ උදව් උපකාර ඇතුව අපේ තාත්තගේ සහෝදර සහෝදරියෝ අපට උදව් කරා අපි පුංචි කාලේ. එතකොට ඒ අයගේ ශක්තිය ඇතුව අපේ මව් බොහෝම කැපවීම කරලා තියෙනවා. ඉතින් මව් වෙනුවෙන් මම ලංකාවේ සිටියා නම් විශේෂ පින්කම් නිසක වශයෙන්ම සිද්ධ කරනවා හැම වසරකම. නමුත් මේ ජන්මදිනය සමරද්දී මා විදේශගතව අධ්‍යාපන කටයුතු වල සිටින නිසා විශේෂයෙන්ම මවට ආශිර්වාද කරලා තමයි අද මේ ධර්මානුශාසනාව සිද්ධ කළේ ඔබ වෙනුවෙන්. ඔබ හැම කෙනෙක්ම හොඳට මේ කෙටි වෙලාව වුණත් හොඳ ධර්මානුකූල මඟ පෙන්වීමක් ඔබට සිද්ධ කෙරුණා. ඔබ හොඳට මේ දේශනාව ශ්‍රවණය කළා ශ්‍රද්ධාවෙන්. බොහෝ දේවල් අවබෝධ කරගත්තා. ඉතින් රැස් කරගත්ත පින් කුසල් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අපේ අම්මගේ නමින් මිය ගියපු අත්තම්මට සීයට අපි දැකලා නැහැ චූටි කාලේ. සීයට අපි ඉපදෙන්න කලින් සීයා මිය ගිහිල්ලා තියෙන්නේ. සීයට අපේ තාත්තගේ අම්මටත් තාත්තටත් ඒ වගේම අපේ පවුලේ තාම සමීප කෙනෙක් කැනඩාවේ ජීවත් වෙන අපේ අනුරුද්ධ වීරසිංහ මහත්මයා. එතුමාගේ ආදරණීය අම්මා අවුරුදු 10කට කලින් මිය ගියා. ඩිංගිරි මණිකේ වීරසිංහ මාතාව එතුමියගෙත් උපන්දිනේ අද ජූලි මාසේ 1 වෙනිදා. හිටියානම් අවුරුදු 101ක් වෙනවා. ඉතින් ඒ අම්මට ඒ වගේම අපේ කාන්ති මෞතුමියගේ අනුරුද්ධ මහත්මයාගේ නෝනා මහත්මියගේ ආදරණීය තාත්තා අවුරුදු 11කට කලින් මිය ගියා ෆ්‍රැන්සිස් කුමාරසිංහ. ඒ පියාණන් වහන්සේට මේ පින් අත් වේවා. බණහපු ඔබගේ ඥාතීන්ටත් මේ පින් අත් වේවා. සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. ඔබේ අපේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වීමෙන් අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සියලුම දෙවියෝ මේ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය මා ඇතුළු දරුවන් තව සිව් දෙනෙක් අපි 5 දෙනෙක් මේ ලෝකෙට බිහි කරපු හදපු වඩපු අද 62 වන ජන්මදිනය සමරන අපේ අම්මට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. අපේ තාත්තට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සුවපත් බව ලැබේවා. ඒ වගේම 30 වෙනිදා ජන්මදිනය සමරපු අපේ අනුරුද්ධ මහත්මයාගේ කාන්ති මෞතුමියගේ ආදරණීය දියණිය ශීනා දුව
ඒ දුවටත් ආශිර්වාද පිණිස දෙවියන්ගේ උපකාර ලැබේවා, නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ සියලු දෙනාට වගේම ඔබටත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උතුම් පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. දෙවියෝද මේ පින්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු.